අවසරයි ස්වාමීන් වහන්සේ. අෂ්ටාංග සීලේ සමාදන් වූ විභවතුන් උපාසකයන්ට හැර අපිට එක්ක එක දෝෂිත ශ්‍රාවක දයාවලට ආරාධනා කරනවා. තිස්කන් සහිත පංචශීලයේ සමාදන් පාඩමට සාදුකාරයක් පවත්වා නමස්කාරය කියලා ලෙස. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. එකතු වෙන මේ වාසනාවන්ත පින්කම
වස්සක් පොහොය දවසේ මා වටිනා දහම් කාරණා කිහිපයක් වේලාවෙන් හැටියට පැහැදිලි කරලා දෙන්නට තීරණය කළා. මා මුලින් සඳහන් කරපු ගාථාව සමහර වෙලාවට අහලත් ඇති. එදා බුදුහාමුදුරුවෝ ඉස්සරහ නාගික මහරහතන් වහන්සේ කටිනය පිළිබඳ කටිනයක් කරලා උන්වහන්සේ ලබපු ආනිසංස පිළිබඳව දේශනා කරපු ගාථාවක් තමයි මම මුලින් මාතෘකා ගාථාව හැටියට දේශනා කළේ. පින්වත්නි, අද මම හිතුවා අද මේ පොයේ තමයි කටින පින්කම් ආරම්භ වෙන්නේ. වස්තු මාසයක් පුරාවට වස්වසා වැඩ ඉඳලා වස් සමාර වෙලා අද වස් පවාරණය කරන ආමුදුරුවෝ එසේ අද පටන් ලබන මාසය දක්වා එතකොට මාසයක් පුරාවට සිවුරු පූජාවන් සිද්ධ කරනවා. ඒ හින්දා කට්ටිය කියනවා මේ අපේ බෞද්ධය හඳුන්වන්නේ මේ මාසය චීවර මාසය කියලා. මොකද මේ චීවර මාසයේ හැටියට හඳුන්වන්නේ මේ කටින සිවුරු පූජා කරන නිසා. එතකොට මේ කටිනේ කියන එක මෙච්චර වටින්නේ කියලා කිව්වොත් එන්නේ මොකක්ද කටිනේ කියලා කියන්නේ? කටිනේ කියන්නේ කපන්න බැරි, කොටන්න බැරි, දුච්චන්න බැරි, කුඩු කරන්න බැරි, විනාශ කරන්න බැරි වස්තුවට කියනවා කටිනේ කියලා. එතකොට හිතෙන්න පුළුවන් නාමතුන්ගේ දැන් සිවුර කපලානේ වහන්න. කපන්නත් පුළුවන්. පිට්ටුව පිච්චෙනවා. ඉරුව ඉරෙනවා. එතකොට විනාශ කරන්න පුළුවන් කටිනේ සිවුර කියන්නේ. නෑ. ඒකට නෙමෙයි කටිනේ කියන්නේ. එතකොට මේ සිවුරක් පූජා කරලා ලබා ගන්නා වූ ආනිසංසය තමයි කටිනේ කියලා කියන්නේ. වජ්‍රයට කියනවා කටිනේ කියලා. කටිනේ කියන වජ්‍රය කියන්නේ තාම ශක්තිමත් වස්තුවක්. ඒක කඩන්න දුරු කරන්න ලෙහෙසි නෑ. ඒ වගේ මේ සිවුරක් පූජා කරලා ඒ ලැබෙන ආනිසංසය කපන්න, කුඩු කරන්න, පුච්චන්න, විනාශ කරන්න මොන විදිහකවත් බැරි නිසා ඒකට කියනවා කටිනේ කියලා. එතකොට මේ කටිනේ මෙච්චර වැදගත් වෙන්නේ. ඒක දෙකක් තියෙනවා. එකක් තමයි උපසම්පදා හාමුදුරුවන් වහන්සේ නම වස් වසලා ඒ වස් ඡේදනය නොකරගෙන අපි කියන වස් කැඩෙනවයි කියන. වස් කඩා ගන්න නැතුව උන්වහන්සේ 3 මාසයක් වස් රැකගෙන ඉඳෝ. දැන් ওই පන්සල් වල දැකලා ඇති සමහර වෙලාවට හාමුදුරුවෝ ගන්න තියෙනවා අයම වස් සාන කාලය කියලා. ඔබ දායකයන්ට දෙන්නේ නෙමෙයි ගහලා හාමුදුරුවන්ට වේ. මොකද හාමුදුරුවෝ එළියට බහිනකොටම අයත් වස්සාන කාලෝ කියන සමාජයට හාමුදුරුවෝ කාමරේ දොරේ ගහගෙන ඉන්නවා. වැරදිලා හරි අමතකුණු. එතකොට හාමුදුරුවෝ එළියට වඩිනවා නම් වස් කාලය තුල අපි කියන සතිකරණේ වඩිනවා. ඉතින් හාමුදුරුවන්ට ගොඩක් යාති තියෙනවා. ඒව ඉතින් ඕනේ. උන්වහන්සේලා ඒ කොහොම හරි දායකයන් වෙනුවෙන් වස් කඩාවන්න නැතුව රැකගෙන ඉන්න ඕනේ කටින චීවරයක් පූජා කරන්න දායකයන්. අපේ හාමුදුරුවෝ මේ සඳහා ලොකු උත්සාහයක් ගන්නවා. ඊළඟට පින්වත්නි දායකයන්ට ඒ වස් කාලයේ පුරාවට 3 මාසයේ පුරාවට සිල්වත් ගුණවත් යහපත් ඉන්නවා. දැන් අපි හිතලා බලනකොට මේ කාලේ චුට්ටක් අඩු වුණා. නැත්තම් මේ බුද්ධ ශාසනය ගත්තා. අපේ පන්සල් වල ගත්තා. වැඩිම පින්කම් කරන කාලේ මොකක්ද? වස් කාලය. කොරෝනා තිබුණා නම් බලන්නේ පඩාවු දේශනා මාලාව. එහෙම කියන්නේ පඩ 10යි පඩ 7යි පඩ 100යි සමහර පන්සල් වල. එතකොට පිරිත් දේශනා මාලාව, බෝධි පූජා, සේත්කිරි. එතකොට මුළු 3 මාසෙ පුරාවට පින්කම් කරනවා. හාමුදුරුවෝ වස් කාලේ පිනට බර වෙනවා. දායකයෝ වැඩියෙන් පිනට බර වෙනවා. එතකොට මේ බුද්ධ ශාසනයේ වැඩියෙන්ම සෝවාන්, සකදාගාමි, අනාගාමි ආදී මාර්ගඵල ලබාගත් පින්වත්
අර වස්කාරයේ තුල තමයි හාමුදුරුවන් වහන්සේලා බලභාවනා කරමින් පිනට වැඩියෙන් දැඟලුනේ. අද වැඩියෙන් දායකේ පන්සල් එනකොට හාමුදුරුවෝ ධර්ම දේශනා කරනවා, බෝධි පූජා කියනවා. එතකොට දායකයෝ පිනට බර වෙනවා, හාමුදුරුවෝ පිනට බර වෙනවා. එතකොට මේ ඇත්තෝ ඒ වස් ආරාධනා කරනකොට මුලින්ම ආරාධනා කළා හාමුදුරුවනේ වහන්සේ මේ වස් කාලයේ තුල වස්වසා වැඩ ඉන්න අපි කීකර පින්නපාත සේනාසන ගිලාන ප්‍රත්‍යයන් සිව්පසේ උපස්ථාන කරනවා කියන. ඒ අනුව 3 මාසෙම කීකර කිව්වේ සිව්. හාමුදුරන්ට සිව් පූජා කරේ නෑ. ඒක පූජා කරන්නේ කවදද? අවසානයේ පූජා කරන්නේ. ඒ කියන්නේ කට්ටිය සිවුර හැටියට පූජා කරන්නේ. එතකොට කට්ටිය සිවුර දැන් අපි හිතමු පන්සලක හාමුදුරු 19ක් හිටියෝ. කට්ටිය සිවුර 10ක් පූජා කරන්නේ නෑ. එක පන්සලක එක කට්ටිය කීවරේ පූජා කරන්නේ. ඒ කට්ටිය කීවරේ විශේෂත්වයක් තියෙනවා. දායකයෝ හාමුදුරුවන්ට පූජා කරනවා. ඒක පූජා කරන්නේ සංඝසතුට හාමුදුරුවෝ. ඒක කොයි හාමුදුරුවන්ටද කියලා කියන්නේ. හාමුදුරුවෝ ඒ සිවුර අරගෙන වඩිනු පොයේ සීමාව. පොයේ සීමාවට වැඩම කරලා හාමුදුරුවෝ අහන කාටද දුර්වල සිවුර තියෙන්නේ කියලා. ඒ කියන්නේ සිවුර අඩු සිවුර ඉරිච්ච නැත්නම් කලර සිවුර තියෙන්නේ කාටද කියලා. අද නම් කිසිම ප්‍රකාරයේ එහෙම අද සිවුර ගොඩක් කලාවක් අපේ හාමුදුරුවන්ට තියෙනවා. නමුත් ඒකයි සම්ප්‍රදායයකින් අද තමන් කාටද සිවුර පූජා කරන්න ඕනි කියලා එතන ඉන්න හාමුදුරුවෝ විමසන. ලොකු හාමුදුරුවෝ මමයි කියලා වටයි ඔකයි කියලා එහෙම ගන්න බෑ. එතකොට මේ වස්වසප හාමුදුරුවන් අතරේ බලන්න. ඒ සුදුසු හාමුදුරුවන්ට හාමුදුරුවෝ ටික එකතු වෙලා වාක්‍ය කියලා නැවත සිවුර අපි කියන්නේ පවරනවා කියලා. ඒ පැවරුවාට පස්සේ ඒ හාමුදුරුවන්ට ගිහිල්ලා එහෙම ආදරණ සිවුර හම්බුනා කියලා ඒක පොරවන්නත් බැහැ. ඒක අපේ සිවුර සම්බන්ධ ගොඩාක් වැඩ තියෙනවා. ඊට පස්සේ උන්වහන්සේ ඒ සිවුර අරගෙන ඒ රාත්‍රියේ අපි කියන සිවුර අදිස්ථාන කරන්න ඕනේ. ඒතර උන්වහන්සේ කටු සිවුර අදිස්ථාන කරනවා කියනකොට අපිට තව ටිකක් කරනවා කප්පින්දු කියනවා. ඒකට සිවුරේ මුල්ලකින් ඉස්සරගෙන ওই පරණ යතුරු තියෙන රවුමක් තිබුණා. පෑන් පොකුවක තියෙන පොඩි රවුම අද පෑන් පොකුවක පාවිච්චි කරන සමහරවිට ඒ වගේ එකක් අරගෙන පුඩක් කොලයක් අරගෙන සිවුරේ මුල්ලේ තියෙන කප්ප බින්දු කරෝමි කියන කප් බින්දු තියෙනවා කියලා ඒ සිවුරු තුනක් වදින විදිහට සිවුරේ ඒක කප් බින්දු තියෙනවා කියන එකක් කරනවා. ඊට සිවුර අදිස්ථාන කරනවා. බලන්නකො එතකොට මේ කඩේ සිවුර කියන්නේ ඒකයි ඔච්චර වටිනකම් එන්නේ. නැත්තම් ඉන්න කඩේ සිවුරු තියෙනවා ඕන කෙනෙකුට අරගෙන පූජා කරන්න පුළුවන් ඕන දවසක ඕන වෙලාවක ඕන තැනක එහෙම කරන්න පුළුවන්. හැබැයි කටින සිවුර කියන එක පන්සලක එකයි ඒක අවුරුද්දකට සැරයක් වස්වසලා වස් සමාදන් වෙච්ච හාමුදුරුවන්ට වස් කඩා ගන්න වස් ඡේදනය කරගෙන ස්වාමීන් වහන්සේ නමකට විතරයි පූජා කරන්න පුළුවන්. එතකොට දැන් තවත් ප්‍රශ්නයක් ඇතිවෙනවා මේ කට්ටියට දැන් අහනවා කොයි වගේ සිවුරක්ද පූජා කරන්නේ? දැන් අපි කියන සිවුර අන්දනයක්ද නැත්නම් දෙකට සිවුරක්ද තනියකට සිවුරක්ද මොන සිවුරක්ද? බුදුහාමුදුරුවෝ තුන් සිවුරම අනුමත කරලා එක්කෝ දෙකට සිවුරක් කට්ටිය සිවුර හැටියට පූජා කරන්නත් පුළුවන්. තනියකට සිවුරක් පූජා කරන්නත් පුළුවන් කට්ටිය කීවේ. අන්දනය කට්ටිය කීවේ හැටියට පූජා කරන්නත් පුළුවන්. සල්ලි තියනවා කියලා තුනක්ම මම පූජා කරනවා කියලා එහෙම පූජා කරන්න බෑ. ඒ කට්ටලෙ පූජා කරන්න කවන්නේ. එකයි ගන්නේ කට්ටලෙ ජීවිතේ හැටි. ඊට පස්සේ දැන් ඔය කට්ටලෙ ජීවිතේ හැටි ඊට තව ප්‍රශ්නයක් තියෙනවා මොන පාඩේකටද පූජා කරන්නේ? දැන් දායකයන්ට තියෙන ප්‍රශ්න මම මේ කියන්නේ. මොන පාඩේකටද පූජා කරන්නේ? එතකොට තවත් ප්‍රශ්නයක් එනවා සිවුර පූජා කරනවද රෙද්දක් පූජා කරනවද? ඕක ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් එතකොට සිවුරු රෙද්දක් නැත්නම් වස්ත්‍රයක් පූජා කරත් කමන්නේ කටින ජීවනයක් පූජා කරත් කමන්නේ. හැබැයි කටින රෙද්දක් කියන වස්ත්‍රයක් පූජා කරනවා රෙදි කැලක් හැටියට පූජා කරනවා නම් සිවුරට අවශ්‍ය වෙන රෙදි ප්‍රමාණය පූජා කරන්න ඕන. ඒ පූජා කරාම එතකොට කියන්නේ ඊමන් කටින දුස්සං
කියලා තමයි කුලි කරන්නේ. ඒකට කටින චීවර නෙවෙයි කටින දුස්සක්. ඒ රෙද්දක් කරගෙන නැත්නම් ඒ රෙද් කෑල්ල අරගෙන ඊට පස්සේ එදා අද උදේ පූජා කරාන අද උදේම ඒක අරගෙන ඊට පස්සේ ආවලට පූජා කරාම කපලා මහාලා අද දවසේ ඇතුළත අද කටින කරාන අද දවසේ ඇතුළත එදාම රැවෙන් ඉස්සලා කටින චීවරේ වැඩ සමාන කරන්නට ඕනේ. ඒක තමයි නියම. එතකොට චීවරයක් පූජා කරන තාමතුනේ ප්‍රශ්නයක් නෑ. ඕනනම් චීවරයක් මහපු චීවරයක් කටින චීවරයක් පූජා කරන්න පුළුවන් බව තියෙනවා. ඔය දෙකේ මොකක් කරනවා නේද වඩා හොඳ? හොඳක් නෑ මේකම හොඳයි. හැබැයි අපේ සමහර දායකයන්ට නම් හරි කැමති මහල පූජා කරන්න. ආමුතුරු කැමති සිවුරු පූජා කරනවා. මොකද ඒකලදී කියන්නේ පැවැත්ම මේ රටේ වස්තුෝකේ හැම එකනා බලන නිසා දායකයන්ට කැමති යෝග අර බලපොතේ කියනවා මොකද ඉදිකට තුඩක් ගානේ ආනිසංස ලැබෙනවා කියන නිසා උපාසකම්මලා හරි ආසයි ඕක ටිකක් ඉදිකට තුඩක් මාත් ගහන්න ඕනේ කියලා. ඉතින් සමහර පන්සල් වල ඒ කාලේ ඒ මහන්න ගත්තම මහන්න දන්නේ නැති වුණත් ඉතින් කකුලෙන් පොඩ්ඩක් පාරලා කටින ජීවිතේට අත ගහන්න ඕනේ කියලා අත ගහනවා කියන්නේ මහණේකට සම්මාදන් වෙන්න ඕනේ කියලා මහන්න. ඉතින් දැන් නොදන්නේ නැත්තෝ මහන්න කියන් මොකද වෙන්නේ? දන්නව යැටෙන්නේ. ඊට පස්සේ අර මැනුම් සමහරලා මොකද කපලා මහන්න කෑලි කපලා ඒක තමයි අමුණන්නේ. සමහර තැනක ඒ අර අපි කියන්නේ රෝඩ් කියලා ඒකට ඒතර සමහරවල ජූරියට වැහෙනවා සමහරට ලොකුවට වැහෙනවා අපි කියන්නේ ගැරියා ගියාගේ කියලා සමහරලාට ඒකෙ මෙහෙම ඇදෙනවා. ඇදුණත් ඉතින් හාමුදුරන්ට ඇදෙන්න ප්‍රශ්නයක් නෑ. සමහර වෙලාවට සමහර තැනක හරියට මෙහෙන්නේ නැති වෙනවා. වැරදිලා දානක වැඩි වෙලාවෙන් වාඩි වෙලා සිවුර මෙහෙම ගැරවිලා ගියොත් හාමුදුරුවෝ තපස්සුතාවේට සමහරලාට මෙහෙම ගැරවෙනවා. එතකොට දායකයෝ මහන්සි වෙලා අච්චර වියදම් කරලා කැප වෙලා පූජා කරපු කටින සිවුර අනේ තැන් වලින් මෙහෙම ගැරවෙලා උන්වහන්සේට පාවිච්චි කරන්න අපහසුයි. ඒ හින්දා ගොඩක් කලාවට අපේ හාමුදුරුවෝ දායකයන්ගේ කිසිම දෙයක් කියනවා අපි මහන්සි වෙලා පූජා කරනවා. එතකොට ඉතින් දෙපැත්තම හොඳයි නේ. අර එක එකනා මහලා සෞතු කරනවට වඩා ඉතින් ඒකේ ඉනියාඩුවක් නෙවෙයි ඒත් හොඳට කැප වෙලා පූජා කරනවා. ඉස්සර හැදෙන්න කරලා තියෙනවා පුළුවන් අරගෙන ඒ මාසයක් තිබුණානේ. ඒ කාලේ පුළුවන් අරගෙන පුළුවන් වලින් නූල් හදලා නූල් වලින් රෙදි වියලා රෙද්දෙන් ඊට පස්සේ ඒක කපලා සිවුර මහලා ඊට පස්සේ කණු පොවලා එහෙම දේවල් කරා. ඉතින් චීවරේ ගැන කියන පාට ගැන ප්‍රශ්නයක් තියෙනවා. සමහරවිට නොදන්න කමට අවශ්‍යක කරගන්නවා. මේ හාමුදුරන්ට දොස් කියනවා එක එක හාමුදුරුවෝ දැන් පාට සිවුරු පොරවනවා කියලා. එතන පාට සිවුරු කියන්නේ නිල් පාට සිවුරු, පොළ පාට සිවුරු, දාම් පාට සිවුරු, රතු පාට සිවුරු මෙහෙම එක පොරවන්නේ. එතකොට අර එක ළඟින් යන රෙදි ටිකක් පාවිච්චි කරනවා. ඒක පිනේ දිනුතිනේ. ඇයි පිනේ දිනුතිනේ නැහැ කියන්නේ? බුදුහාමුදුරුවෝ කාලෙත් උඹ තමයි. ඒ කාලේ තිබුණේ පාංශකූලික වස්ත්‍රය කියන එක. මොකද පාංශකූලික වස්ත්‍රය කියන්නේ ඒ කාලේ මිනිස්සු මෙරුණම ඒ සුදුරෙන් දෙක උදලා ගිහින සොහනට විසි කරනවා. ඒතකොට හාමුදුරුවෝ කරන්නේ සොහනට විසි කරාම අර මිනිහ අයින් කරලා අර වෙද්ද ගිහලා අරගෙන ඒක හොදලා ගන්නවා. ඒක තමයි පාංශකූලික වස්ත්‍රය කියන්නේ. ඊළඟට සමහර ටිකක් පිච්චුනොත් එහෙම සමහර පිච්චුනේදී අනිත් එක ඒක විසි කරනවා. එතකොට අර පිච්චිච්ච කෑල්ල කපලා අයින් කරලා හොඳ කෑල්ල ගන්නවා. එතකොට හිතන්න බාර සොකනේ ගිහින් මොකද මණ්ඩගේ වෙනවා, ලේගේ වෙනවා, සැරගේ වෙනවා, කුණුගේ වෙලා එතකොට අපවිත්‍ර වෙලා ඇත්තටම. එතකොට අර රෙද්ද ගත්තම තැන් වල මණ්ඩ පැනලා, කුණු පැනලා, ලේ පැනලා එතකොට ඔක්කොම අර බෝධර ඇරියට යන්නේ කහටනේ. ඊට පස්සේ අර ඔක්කොම අරගෙන කපලා සිවුරක් වගේ පත් කරලා හාමුදුරු මොකද කරන්නේ අපි කියනවා ඕක පාඩු පොවනවා කියලා. ඉතින් ඉස්සර කරේ ගස්සන මුල් පොතු ආදී අරගෙන හලියට දාලා කම්බනවා. උත්තර නටනකම් වතුරේ කම්බලා හොඳට කහට ටික වතුරට එකතු වුණාට පස්සේ අර ලේ ආදී පැනලා තියෙන සිවුරු සුදුරෙද්ද ඔබනවා අර වතුරේ. එතකොට
එතකොට ඔබ හිතන්න ඔය ගස්වලක එක පාට දැන් ඔය කබඩ් එකක් අල්මාරියක් කාට්ටයක් දොරක් එහෙම දැක්කම කට්ටිය මේ දිගහ දිහා බලන්නේ ගහක් නෑ එතන පේන්නේ. ඒ දොර දිහා බලලා කියනවා මේක තේක. මේක කොස්. මේක ගම්මාන. මේ කොහොමද කියන්නේ? ලීයේ පාඩේ කියන්න පුළුවන් මේක අහවල් ලී වර්ගය කියලා. එතකොට ලීයට පාඩක් කියනවා. එතකොට දැන් කොස් ලීයක් වගේ ගත්තම කහ පාටයි. එතකොට දැන් ගම්මාන ලීයක් වගේ ගත්තම නිකන් දුරු පාටයි. එතකොට මොකද උනේ අර කොස් පොතු වාගේ කොස් මුල් දාල සම්බු ඒ ඔක්කොම සිවුර කහ පාටයි. එතකොට අර සමහර කහට වැඩි කහට කියන જાතියක් තියෙන ටික අස්සරනේ ඒ ගස් ගම්මාන වගේ පොතු දාල සම්බු සිවුර එතකොට නිකන් දුරු පාටට දුවේ. එතකොට ඒ අනුව ඒ අර ගස්වල දාන මුල් පොතු ආදී අනුව පාට වෙනස් වුණා. ඒ අනුව තමයි සිවුර දෙවිල පාට වෙනස් වුනේ. ඔහොම ඇවිල්ලා විද්‍යාව හා තාක්ෂණයේ දියුණු වෙනවා. අර ගස්වල මුල් පොතු සම්බ දඟලනවට වඩා ලෙහෙසි කියලා කල්පිය උපදෙකේ හැදුව කුඩු ජාතියක් ඒකට පඬු කියලා. පැකට් එකක් තියෙනවා කඩේ දැන් තියෙනවා. ඊට පස්සේ අර පඬු ඒ ඕන පාටක් තියෙනවා. ඊට පස්සේ අර පාටේ ඕනේ පාටක් අරගෙන ඇවිල්ලා කහ දුරු නම් දුරු පාට ඒ පැකට් එකක් අරගෙන ඇවිල්ලා නටන වතුර දෙකකට දාලා සුදු පාටෙන් සිවුර මහලා ඒ සිවුර අර වතුර වාදිනේ ගෙවුවම ඔන්න ඕනි පාට ගත්තා. කාලයන්ගේ ඇදලා තවත් තාක්ෂණයේ දියුණු වෙලා පාට විදිනවා. දැන් ඉතින් අපි මේ කරවල රෙදි දැන් ඉස්සර වගේ පඳු පොවන්නේ නෑ. ඒ පාට රෙද්දම තියෙනවා. ඒ රෙද්දක් අරගෙන ඇවිල්ලා කපලා සිවුරක් වඩ පත් කරනවා. එතකොට දැන් ඒක තමයි මම කියපු පාට ප්‍රශ්නයක් නෑ. එතකොට සිවුර පූජා කරන එක ප්‍රශ්නයක් නෑ. ඊළඟට දැන් සිවුරු ගන්න ගියාම තවත් ප්‍රශ්නයක් තියෙනවා. පූජා කරන දායකයන් නෙමෙයි. අර සමහර වටේ ඉන්න පූජා පින්කම් කරන ඇත්ත පින්කම් වලට බණින්නේ. පින්කම් නොකර විවේචනය කරන එක තමයි දොස් කියන්නේ. කෞසිත කරගන්න. දැන් සමහරු කියනවා දැන් කඩේකට ගිහලා සිවුරක් ගන්න ගියාම අද කාගේ විදියට රුපියල් 800යි කියයි 1000යි කියයි 1500යි කියයි 2000යි කියයි 3000ට වගේ සිවුරු 3500ට සිවුරු කියන තව ඉතින් කෑලි කවුරු 30000 සිවුරු තියෙනවා. ඒ ඔක්කොම අඳුර කරවන්නේ. ඉතින් කොහොම හරි සාමාන්‍ය හොඳ සිවුරක් අපි කියන්නේ කායේ කපු සිවුරක් කියලානේ. ඒ වගේ සිවුරක් එහෙම හරි සිනිඳුයි සුමුටුයි එතකොට ඒක සැකෙන්දුයි ඒක ටිකක් ගානක් ටික වැඩි. එතකොට සමහර කෙනෙක් මොනවා උගන්නන සිවුරු කරනවා හොඳ දේරු කරනවා දැන් ඉතින් එකක් ඒවනේ කායි කොටුණු ඕවා තමයි කරවන්නේ. කොහොම කියන්නේ මේවා කැමලා ආමුරුවක්. ඒක කියන්නේ දැන් ආමුරුවන්ට අපට දේවල් කරනවද දැන් නෑ මේක කැපයි. ඇයි එහෙම කියලා කියන්නේ? මේකට බුදුහාමුදුරුවෝ පාංශුකුලේ වස්ත්‍රයක් කියනවා මොකද කියන්නේ? උන්වහන්සේ දේශනා කළා තමයි. හැබැයි උන්වහන්සේගේ මතක ඇතුළත විතර බණම නැත්ත ගන්නවා දෙවිදත්තර හාමුදුරුවෝ ඇවිල්ලා ඉල්ලීමක් කළා. මොකක්ද කළේ? බුදුහාමුදුරුවනේ ඉලි පහක් කිව්වනේ. එකක් හාමුදුරුවෝ දිවි ඇති දෙකුන් පාංශුකුලික වියුතුයි. ඒ කියන්නේ පාංශුකුලි සිවුරුම පොරවන්න බුදුහාමුදුරුවෝ ඒක හොඳයි කිව්වේ නේ. එපා කිව්වා. හොඳයි කිව්ව නම් මොකද වෙන්නේ? ආදාත් අපිට මිනි කනත්තවල වල ඇවිදින්න වෙනවා සිවුරු හොයලා. දැන් සිවුරු මේ මොකටද ගිහින් දාන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ඒ වගේ දේවල් මතක කරේ නැහැ. එක දවසක් බුදුහාමුදුරුවන්ට බෙහෙත් කරපු ජීවිතවල මහත්තයා ආයතේ ජීවිතවල මහත්තයා රජ කෙනෙක්ට ලෙඩක් සුව කරාම රජතුමා සතුටුපත් වෙලා වටිනා තෑග්ගක් දුන්නා. තෑග්ගක් කියන්නේ ඒ කාලේ විදි අද වගේ සුලභනේ දුර්ලභයි. ඒ වටිනා ලෙඩක් හම්බුණා. ඉතාලි දුසුමුතු දෙරෙද්දක් හම්බුණා. ඉතින් වටිනාම දෙයක් හම්බුණාම අපි මොකද කරන්නේ? සමහරවල් කියනවා කාටවත් දෙන්න මම මේක තියා ගන්නවා කියලා පාවිච්චි කරගත්තත් ළඟ තියාගෙන ඉන්නවා සමහර අය. සමහරවල් මොකද කරන්නේ? හොඳ දෙයක් හම්බුණා කාටද දෙන්නේ කියලා ඉවසුන්නේ. එහෙම දෙනකොට පාරයන් ගන්න නෙමෙයි කාටවත් හොඳ කෙනෙකුට මේක දෙන්න ඕනේ කියලා එහෙම අපිට හොඳ තෑග්ගක් හම්බුණා
ජීවක වේද මහත්යක් කල්පනා කරලා විශ්ව වටින දෙන්න කාටද මම දෙන්නේ කියලා කල්පනා කරා. ඉතින් එතුමාට මතක් වුණේ ශ්‍රේෂ්ඨයා තමයි බුදුහාමුදුරු. එහෙනම් උන්වහන්සේට පූජා කරනවා කියලා සිවුරක් හදලා අර සීනි සුමුටු වෙද්දී සිවුරක් සකස් කරලා බුදුහාමුදුරන්ට පූජා කළා. ජීව පෙරමහත්යාගේ හිතේම අනේ මේ වාගේ සිවුරු කවුරු හරි දායකයෙක් වෙන කවුරු හරි පූජා කරන්නේ කියලා හාමුදුරුවෝ පූජා කළා. හොඳයි. දායකයෙක් පූජා කරනවා හාමුදුරුවන්ට කොච්චර සැහැල්ලු වෙයිද නිකම් වාගේ සිවුරු පොරවගෙන ඉන්නවට වඩා ඒ පුදුයි කියලා බුදුහාමුදුරනේ බුදුහාමුදුරනේ අපේ හාමුදුරුවෝ මේ වාගේ සීනිදු සුමුදු සිවුරක් දායකව පූජා කරනවා නම් ඒක පිළිගත්තට කමක් නැහැ. කමක් නැහැ. ඔන්න බුදුහාමුදුරුවෝ අවසර දුන්නා. ඒ අනුව අපට ඉතින් අපේ හාමුදුරුවෝ දායකව පිළිගන්න පූජා කරනවා නම් දායකයන්ට ඒක පරිහරණය කළාට දැක්නේ ඔය කියන්න කියන්නේ මම දන්නේ නැහැ. ඔය අරතෝගේ අනුගලන්ට ඇතිලේ සමහරව පොරොසුයි සමහරව දාගෙන ඉන්න වේදාඩිය දානවනේ දෙකේ වෙලා බලන්න කියනවා. ඒකට අපේ හාමුදුරුවන්ට පහසු සිවුරක් පොද සිවුරක් පූජා කරාට උන්වහන්සේලා ඒක පාවිච්චි කරාට අනුකම්පනේ. එතකොට කටින සිවුර සඳහා ස්වාමීන් වහන්සේට පොද සුදුසු සිවුරක් පූජා කරන එක ඔන්න ජීවර පින්ඩපාත කිව්වේ දාන. තුමර මේ 3 මාසයේ පුරාවට වස්සසුබ දායකයා දාන පූජා කරන්නට ඕනේ. 3 මාසෙක දාන දෙන්න ඕනේ තමයි. ඔව්. හැබැයි ඉතින් දායකයන් දෙන්න ඕනේ. අද වෙලාවට ගොඩක් වෙලාවට පන්සලට දායකයෝ කවුරු කොහොමද එකතු වෙනවනේ. හැබැයි දාන්නේ නැති වුණොත් 3 මාසෙම අපි දාන දෙනවා කියලා පොරොන්දු වෙනවා. ඒ අනුව හාමුදුරුවන්ට වස්තාවේ තුන පින්ඩපාත යන්න තහනම්. තහනම් කියන්නේ විනයානුකූලව බෑ. හැබැයි ඉතින් මේ වස්තාවේ පින්ඩපාත යන ඇත්ත දැකලා ඉන්නේ හාමුදුරුවෝ. නිකන් හාමුදුරුවෝ මේක කියන්න එපා. දැන් වස්තාවේ තුන නියම විනයදර ස්වාමීන් වහන්සේ නම බණ දන්න හාමුදුරුවෝ නමක් වස්තාවේ තුන පින්ඩපාත යන්නේ නැත. එහෙම යන ඇත්තෝ වමන දෙක ඇත. ඒ යන්නේ සිවුර දාගත්ත නිකන්ම ඉන්නවා. දැන් සමහර නිකමනේ කියට හම්බ වෙන්නේ සිවුරක් දාගෙන ගියාම නිකන්වත් හේතුද පොඩ්ඩේ ගන්න. ඒවල් ගන්න ගිහින් මේ දවස්වල දාන්නේ නැහැ කොරෝනා කියලා ආධාරයට කරගෙන නිකන්ම ඉන්නවා මතක තියාගන්න. රැවටෙන්නේ පය මාමුතුරු නෙමෙයි. සමහරවිට නොයෙකුත් කැතලිකයට හැසිරෙනවා. නරක විදිහට. ඒකෝට ඒක අපේ නේද යන්නේ ආමුදුරු තමයි දැක්කම කේතුව ඇරෙනවා අනිත් කේතුවේ අනේ ශ්‍රද්ධාවෙන් කරන්නේ ප්‍රවේශම් වෙන්න ඕනේ අද කාලේ ඒ වගේ කරුත් ඉන්නවා. ඉතින් ඒ නිසා අපට හම් වෙලා තියෙන සමාජාත මේකට කතා කරන්න ඕනේ. මොකද අවසානයේ බණේ තමයි කොන්න ආමුදුරු කියලා. අනේ පෞසිද්ධ කරගන්නවා දායක. ඒ නිසා වස් කාලේ තුල පින්ඩපාත කියන වචනේ කියන්නේ මේ අපේ දායක වචනේ පින්ඩපාත යනවා කියන්නේ නෑ. දානේ කියන එක තමයි පින්ඩපාත කියන්නේ. එතකොට හාමුදුරුවන්ට දානේ පූජා කරනවා. සීල පින්ඩපාත. සේනාසන කිව්වේ සෙනසුන්. ස්වාමීන් වහන්සේට වස්තු මාසයේ තුල වැඩ ඉන්නට සෙනසුනක් පූජා කළ යුතුයි. ගොඩක් වෙලාවට අද නම් අමුතුවෙන් සෙනසුන් හොයන්නේ පන්සලේ ආවාසය තියෙනවා. ඉස්සර සමහර වෙලාවට හාමුදුරුවෝ ගොඩාක් වෙලාවට චාරිකාවෙන් වැඩි එතකොට සමහරවිට අපේ ගමේ වැඩි ඉන්න හාමුදුරුවෝ ගමේ සමහර කුටියක් හදලා දෙන්න තියෙන පන්සලේ අතර කරගන්නවා. සමහරවිට ගෙවල් වල වස්වසා ගන්නවා. අද සමහරවිට කරපොන්නේ. ඒකේ ගෙදර කාමරයක්, ඒකවල වෙන තියෙන ප්‍රොෆෙසර්ලාගේ කාමරයක් ඒකලා විශේෂ ප්‍රොජෙක්ට් එකක් වගේ තියෙනවා. ඒ පහස් ඒ විදිහට තිබුණා නම් ඒක ලොකු දෙයක් නෙවෙයි. ඒකවල උන්වහන්සේට වෙනම ඒකට දායකයන්වත් පැත්තක ඉන්නවා. ඒකකොට මේ වස්තු මාසෙම දායකයන්ට මොකද කරන්නේ? ඒ දායකයන්ට සීල් සමාදන් වෙලා උදේට දාන ටික පූජා කරනවා, දවල්ට දාන ටික පූජා කරනවා, බුදු පූජාවක් තියෙනවා, අවසර කියලා බුදු පූජාවක් තියෙනවා, ධර්ම සාකච්ඡා කරනවා. හාමුදුරුවොත් එක්කම දායකයන්ට වස්තු මාසයේ පුරාවටම සීලවත් ගුණවන්ත කරනවා. පින්වත් ඉතිහාසයේ වගේ ලස්සන කතා තියෙනවා මානසික මාතාවගේ කතා. හාමුදුරුවන්ට ඉස්සෙල්ලා උපාසකම්ම ධර්ම අවබෝධය ලබලා තියෙනවා. අපි පුදුමයි. ඒක නිවන කියන එක
ඉස්සර වෙන්නේ ආහාමුදුරුව එක සිල් මෑණිවරු දෙක ඊළඟට උපාසක එහෙම නේ. මේ ධර්මාවෝගේ ලබන්න ගිහි පැවිදි වේදයක් නෑ. එතකොට කාන්තා පැවිදි වේදයක් නෑ. ඕන කෙනෙකුට ධර්මානු ප්‍රතිපත්ති ගරුක වැඩ කරනවා නම් භාවනා කරලා නිවන් දැකීමේ පාර කෙටි කර ගන්න පුළුවන්. එතකොට මේ සේනාසන කිව්වේ සෙනසුන්. දැන් අද සෙනසුන් පූජා කරන්න දෙයක් නැති නිසා අපි කරන්නේ ගොඩක් වෙලාවට හාමුදුරුවෝ වෙන්නේ පන්සලේ දැන් අපි ඉන්නවා හාමුදුරුවෝ වස්වසල ඉන්නවා. ඒතකොට උඩු කැටියක් ඇදලා මොකද තියෙනවා නෝක දාලා දෙන්න තැනක් තියෙනවා හදලා තීන්ත ටිකක් ඕනනම් ගාලා කැටි ටිකක් තියෙනවා හදලා අපි කියන්නේ ප්‍රතිසංස්කරණයක් කරනවා. පන්සලේදී තීන්ත ටිකක් තියෙනවා ගාලා ලස්සන කරලා නේද? දැන් ගෙවල් නම් අවුරුද්දට අලුත් අවුරුද්දට අප්‍රේල් මාසයේ තීන්ත ගාලා අවුරුද්දට කඩලා සුද්ධ කරලා පවිත්‍ර කරනවා. පන්සල් ටිකක් සුද්ධ වෙන්නේ කොයි කාලයකද? කටින කාලෙක. එතකොට පස්පස් දායකයෝ මේ ඔක්කොම කරන්න ඕනද? ඉතින් සාමාන්‍යයෙන් ඉතින් මුළු පන්සලක් අපිට විශාල පන්සලක් වුණොත් එහෙම සමහර දායකයන්ට අසරණ වෙනවා. ඇයි? අනිත් ඉතින් අපිට පෙරහැර කරනවා සාලි කුඩාලිගේ කුඩාලද එතකොට මේ මුළු පන්සලේ ඉන්න ගන්න ලක්ෂ ගන්න. ඒ ඔක්කොම කරන්න ඕනේ. කරන්න පුළුවන් ටික කරන ශ්‍රද්ධාවෙන්. අනිත් පැත්ත දෙක තුනක් ඉතින් කරන්න බැරි කමක් නේ. එන්න කැමැත්තෙන් කරනවට කමක් නෑ. සමහර වෙලාවට දායකයන්ට හිත විදෙන අවස්ථාවක් අපි දැකලා තියෙනවා. කටින් පිටකමක් කරන්න ගිහිල්ලා සමහර හිත සන්තෝෂ වෙලා අහමාර වෙන්නේ. කටිනේ කියන්නේ පොහොසතුන් පිටින්කම නෙමෙයි. සිවුරක් සකස් කර කටට පෙරහැර කරන ඕනේ. එන පෙරහැර කරන්නේ මොනවදනේ? පෙරහැර කරන්නේ මොකද පෙරහැර කියන්නේ? සිවුර සකස් කරපු සිවුර දායකයාගේ ගෙදර ඉඳලා උදේට පන්සලට රැගෙන්නේ. ඒ රැගෙනකොට කට්ටියට ඇහෙන්න අත ගන්නට පොඩි බේරයක් ගන්නවට කමක් නෑ විසිටියා. සද්ධාව තියෙන උපාසකම්මල පන්සලේ උඩ මල් වට්ටියක් කරගෙන සාදු සාදු කියන්නේ ඕන්න පොඩියක් කරගෙන ආවට කමක් නෑ. අපේ ගමේ පෙරහැරට අලියෝනේ. ඕන්නේ ලෝකුවට මේ සමහර වෙලාවට අනේ පාලි කියනෙලා කිනිබෝල කරකෝල නැට්ටෝ කියනෙලා සමහරලා මෙහෙමයි පුළුවන්කම් කියනවා නම් දායක සද්ධායෙන් කරන කමක් නෑ. හැබැයි අපි පුරා අර පන්සලේ කරාට වඩා මේ පන්සල අපි ලෝකුවට කරන්න ඕනේ. ජීවුරුද්ද දායකයා නැටු ගන්න පහක් වෙනවා මම 10ක් වගේ කියනවා. කොහොම හිතුවොත් ඒ පින්කමකට වඩා වෙලා තියෙන්නේ කාර්යයක් කියලා. අපි පින්කමේ ඒ ලබා ගන්න ඕනි කුසල පක්ෂයේ පැත්තට කියලා සමහරකට මොහොමාන්තියක් එක්ක අකුසල කර්ම වලට එකතු කරගෙන පින්කමක් එක්ක. පින් එක්කම කුණු කොට දාගෙන ඇයි. ඒක වෙන්නේ. ඒකින්ද මට දැනට කොරෝනා එකත් එක්ක හොඳ පාඩමක් අපිට කියලා දුන්නා. අර පෙරහැර වලදී වැඩි වැඩ වුණේ. හැබැයි පින්කම් වලදී ලස්සනට පිළිවෙලට මනාව කරන්න පුළුවන්. ඒකෝට සමහර සල්ලි තියෙන ආවාස ගෙවල් හදනවා ඒකේ ගොඩනැගිලි හදලා දෙනවා චෛත්‍ය හදනවා ගෝවිලා හදනවා පුළුවන් නැත්නම් කරපුවා. හැබැයි ඒක කරන්න ඕනේ කියන නියමයක් නෑ. හාමුදුරුවන්ට වස්තු මාසේ වැඩ ඉන්නේ තනක් හදලා දුන්නා නේද? ඒක තමයි සේනාසන කියලා කියන්නේ. ඊළඟ ගිලන්පස කියලා කිව්වේ බෙහෙත්. ඖෂධ. අපේ ඇත්තනම් ගිලන්පස කියන්නේ කීරිද, කෝපිද, කහටද, කොත්තමල්ලි, කෝල් ඩ්‍රින්ක්ස් නේද? මේවනේ අපේ හාමුදුරුවෝ කියලා ගිලන්පස කියලා කියන්නේ. ඒවා ගිලන්පස තමයි. ගිලන්පස කිව්වට හරිම වචනේ ගිලාන කියන්නේ ලේලා පස කියන්නේ. ස්වාමීන් වහන්සේට ඖෂධ පූජා කිරීම. එතකොට මොනවද බෙහෙත් හැටියට පූජා කරන්නේ? හාමුදුරුවෝ වස්තු මාසය තුල ඉන්නකොට හාමුදුරුවන්ට අසනීප වුණොත් රෝගී වුණොත් උන්වහන්සේට බෙහෙත් ටිකක් කරන් දීලා උන්වහන්සේ සුවපත් කරනවා. ඒ පොරොන්දුව වෙන වස්තු මාසය තුල හාමුදුරුවනේ අපි ගිලන්පසෙන් උපස්ථාන කරනවා. එතකොට ස්ථීවර පිටපාත සේනාසන ගිලන්පස. එතකොට මේ ගිලන්පස ගැන තියෙන වචනයක් කියන්නට ඕනේ. අද ගිලන්පසකම බෙහෙත් පූජා කරන්නේ හොඳයි කියලා සමහරයන්ට අපිට රෝගාණී වන විදිහට දේශනා කරලා රටේ වගේ මොල් පිළිකරවල එහෙම දැන් සමහරවිට කඩවල ලොකු වට්ටි හදලා තියෙනවා. ලොකු වට්ටියක බෙහෙත් වර්ගයේ 28යි 65යි වුණු දාලා එක එක ඒවා දාලා ලොකු වට්ටි හදලා සමහරවිට ලස්සනට මේකේ දකින්නකොට උපයාල 3-4 5000 විතර ගියනම් කළා දායකේ ලොකු ගාණක් ගියනම් කළා
කුණු බක්කේ ගහනවා. වෙන මොනවද කියන්නේ? ඇත්තම කතාවේ ඉතින් මේක මතක් කරගන්න නැත්නම් අහගෙන ඉන්න දායකයෙක්ට අරක දැක්කම ලොකු බෙහෙත් වටියක්. පූජා කරනවා. වැඩන්නේ. දායකයෙක් ඉතින් අවශ්‍ය පූජා කිරීමේ පින හම්බ වෙයි. ස්වාමීන් වහන්සේට කිසිම ප්‍රතිඵලයක් නැහැ. මම මේ කරුණාවෙන් කියන්නේ ඔබට ඇත්තටම අපේ හාමුදුරුවෝ බෙහෙත් පූජා කරන්න ඕනේ නේ. එතකොට අපේ හාමුදුරුවෝ ඕනේ බෙහෙත් ටික සල්ලි පාගසියෙන් ගන්නවා. එතකොට ඕනියරෙන් තමයි කිව්වා ගන්න ඕනේ. ගොඩක් අපේ හාමුදුරුවෝ ලේට්ටුවද? එතකොට මොකද වෙන්නේ? දැන් මමත් නේද? මමත් බෙහෙත් ගන්නවා. හැබැයි අර කියන කරන වැඩේ තමයි කරන්නේ. මොකද හාමුදුරුවෝ බෙහෙත් මුගක් කියලා දානවා සල්ලි දීලා හැරෙන්න. නෑ ඔබ හිතන්න. ඔබට පුළුවන් අපේ හාමුදුරුවෝ දෙක කතා කරලා හාමුදුරුවනේ ඔබ වහන්සේ බෙහෙත් ගන්න තුන්වර පොඩ්ඩක් දෙන්න. මාසෙකට ගෙනත් දෙන්න. නැත්නම් සතියකට නැත්නම් එක දවසකට ගෙනත් දෙන්නකෝ. උන්වහන්සේලා පාවිච්චි කරාවි. ඒ බෙහෙත් ටික. එතකොට මේ ඖෂධ පූජාව නිගණිත වෙනවා. එහෙම නැත්නම් හාමුදුරුවනේ මේ මාසේ හාමුදුරුවෝ පරිශ්‍රමික කරනකොට කියන්නේ මම මේ බීර් ටික ගෙවන්න බිලක් හරි එකක් කරනවා. සමහරවිට පුළුවන් ගෙවන්න. හැබැයි අර නිකන් නිලකරාතේ නිකන් දේවල් වලට වැය කරනවට වඩා ආත්මාන්විත සිංහල කරනවා නම් හොඳයි. ඉතින් කාලේ වේලා යනවා. මම ඔබට මතක් කරේ නාගිත හාමුදුරුවෝ එදා කටින පිටකමක් කරලා උන්වහන්සේ මතක් කළා මොකද්ද? මම මහා සංඝරත්නයේ උදෙසා කටින ජීවරය පූජා කළා. ඊතෝ තින්සේ මහා කප්පේ නාවිජානාමි දුගදී. මම කටින පිටකමක් කරලා කල්ප 30ක් දුගතියේ ගියේ නෑ. ඔන්න කටින පිටකමේ ආනිසංසය ඉවලෙන් ඉවර කරගන්නද වේලාව ඇතුළත මම ඔබට කිව්වේ මේ ජීවර පිටපාතසි කියන මේ වස්විපස්සේ පිළිබඳව ඔබ දැනුවත් වුණා යම් මට්ටමක ඒව පූජා කිරීම වැදගත්. ඒ වගේම කටින පිටකමකට ඔබ ප්‍රධාන දායක වෙන්න ඕනේ. කොහේ හරි කටින පිටකම දෙන අතගාල සාර්ථක කියලා අනුමෝදන් වෙන්න ඔබට අපාය යන්නේ නැතුව වෙන්න පුළුවන්. ඒක මොකද? එතකොට මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකේ සැපකේවල නිවෙලින් සැනසෙන්නට මේ ධර්ම දේශනාව අප හැමදෙනාට උපකාරයක් වේවා කියන උතුම් පරමාර්ථය කරගන්න. අවසරයි ස්වාමීන් වහන්සේ අද ධර්මානුශාසනාවේ විද්වන්ත නායකත්වය දරනවා අපිට මේ සිහිපත් කරගන්නවා. මේ කටින චීවර පූජාව සිදු කිරීම සඳහා මෙවර කටින මහා පුණ්‍යෝත්සවයේ වෙනුවෙන් විහාරස්ථානයේ දායකත්වය ලබා දෙන්නේ මොරලස් කුමුදිවල පාර අංක 239 මාත්‍ර නික්සේ පදිංචි සරච්චන්ද්‍ර සේනාරත්නතුමා මංජුලා සේනාරත්නතුමියන් පවුලේ පිරිස. ඒ සියලු දෙනාගේ බලාපොරොත්තු සඵල වේවා. ඒ වගේම පවුලට සම්බන්ධව සිටිවියේ ඥාතීන් වෙත්නම් මේ පින් අනුමෝදන් වේ. පත්භවයේ සුඛිගාමී බවට පත් වේවා. පවුලේ සියලු දෙනාගේ නිරෝගී සුවචිර ජීවනය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගුවන්විදුලි පින්පත් දායකත්වයෙන් වෙනුවෙන් ඉමතුම හවුසේ උස්ගල්කඩ අක්කර 50 ගාල්ල බෞද්ධ ශ්‍රී සම්බෝධි ආරණ්‍ය සේනාසනාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද අනුපොත්තිගේ ඥානසර ස්වාමීන් වහන්සේගේ ජන්මදිනය අද දින ඔක්තෝබර් 20 වෙනිදාට යෙදීමේ අපේ නායක ස්වාමීන් වහන්සේගේ විදුක් නිරෝගී සුවචිර ජීවනයේ පැතීම ශාසන අභිවෘද්ධිය සේනාසන අභිවෘද්ධිය විදිහේ සියලු දිව්‍ය වර්ගයේ ආශිර්වාදය තිරුණේ ආශිර්වාදයෙන් ලැබීම කරගෙන සිත ප්‍රාර්ථනා කිරීම දායකත්වය දරනවා. ඒ වගේම දායකත්වයේ නමින් මේ පදෝ යන හේතු පවුලේ ඥාති මිත්‍රාදීන්ගේ මතු භවයේ සුඛගාමී වේවා අජරාමර නිවීන් සංසේවා කියාපත් අපි ප්‍රමෝදන් කරනවා. දායකත්වය දරන්නේ අපේ ස්වාමීන් වහන්සේ එනම් අලුපොත්තිගේ ඥානසර ස්වාමීන් වහන්සේගේ බාප්පාවන පස්තර පදිච්චි සුවිසි සංකමතා පල්ලේදොර මහතා ඒකම රෝහිණී හිතාපතුච්චම්මා සමග ශිහාණී දුවල් සහන් පුතු සහ පවුලේ ඥාති සමග සම්බෝධි ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා සමග දායක සභාව. ඊළඟ ගුවන්විදුලි දායකත්වයේ අධ්‍යය ධර්මානුශාසනාවේ දායකත්වය දරන්නේ විගුඩ පදිංචි තම ආදරණීය පියාණන් දායකතුමන් ශ්‍රී හරි ප්‍රසාද් ගුණසේකර මහතාගේ අගලිය දෙවුපන් දිනේ වෙන්නේ නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් පෙරවන ආශිර්වාදයේ දිව්‍යංග රැකවරණේ අපලුපතුල දුරු වේවා සෙත්ටි වෙන්නේ දුනර්වන් මුළුමු පිරිමියන් සමග පවුලේ සියලු දෙනා සමග ආදරණීය බිරිඳ මොහරයාව දායකත්වය දරනවා. පිටකරන්නේ මාතර විගදාය ධර්මායතනයේ වැඩ විසූ අපවත් නිවදාල බබනන්දේ ගම්මචේක ස්වාමීන් වහන්සේට බ්‍රහ්මලේ මාතර විසූ රාජපක්ෂ විතරාණාමියයි මෙතිනියට අභාව ප්‍රාප්ත වසනක් පිරෙන මානත රාජපක්ෂ මහතා හා වසන්ත රාජපක්ෂ මහතා ඇතුළු
මියගිය දෙපාර්ශ්වයේ සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් කර භවගමන සුවපත් වේවා කියා ප්‍රාර්ථනා කරමි. නවකල්වත්ත බෑවල දියානි වීරසූරිය මහත්මිය දායකත්වය දරනවා. නවකල්වත්ත බෑවල පරිසරයේ යුදහමුදාසවල SMPL ගුරුරත්න සම්පූර්ණාධිපති ස්වාමීන් වහන්සේ ගොස් 2020 ඔක්තෝබර් 22 වනදාට වසර 21ක් පිරිනැමීම වෙනුවෙන් එතුමාට අකල් වරණයි පසු භවයන් නිදියදී නොවේවා මාර්ගඵල ලබා නිවන සේවා කියාපතා පින්නන මොදන් කරනවා. ගායක පසුදෙවදා ස්කීම් උපුබට්ටා පියාණන් නියගොස් වසර 12ක් පිරිනැමීම වෙනුවෙන් ඒ වගේම එතුමල්ලාට මේ භවයේදීම මතු භවයන්හිදී අකල් මරණයට ගොදුරු නොවී සුදුගාමී වී සසර කෙලවර අග්‍රාමාන නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුජීවත් සිටින ජේ.පී. නෝනා වික්‍රමසිංහ මෑණියන්ට, ජී. බස්නායක මෑණියන්ට, WKPS පියාණන්ට ඇතුළු පවුලේ වැඩි සියලු දෙනාට සහෝදර සහෝදරියන් මුළුමනින්ම සම්බන්ධ සිත කීමරම් කරගන්නේ දිලානි වීරසූරිය මෑණිය වැවල නවකල්පත් පඩිවිඩිය කලල්ගොඩ පදිංචි වීරමත් සේනාරත්න දෙකළ විසින් දායකත්වය දරනවා. සේනාරත්න පවුලේ දෙපාර්ශ්වයේ සීගේ දෙමව්පියන්ට මේ ධර්ම දානයේ පින් අනුමෝදන් කිරීම දෙමසකට කරන සීගේ මධ්‍යයකම ගණේකම උද්දෝෂයෙන් සිල්පායන සේවාදින්චිව සිටි බන්දු වීරමත් මුල්සිංහ මහත්මිය ඇතුළු රැසීගේ සියලු සහෝදර සහෝදරයන් ඥාති දිනයන් සමගම පින් අනුමෝදන් කිරීමට ඒ වගේම ඉගෙනු ගුරුමෑණිවරුන්ට පියවරුන්ට සියලු සංසාරගත ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. ජීවත් සිටින ගරුරු රටේ සියලු දෙනාට සිත ප්‍රාර්ථනා කිරීම. කොරෝනා වසංගතයේ සඳහන් අවසන් වේවා කියාපතා සිත ප්‍රාර්ථනා කිරීම. පෞද්ගලිකව සිත ප්‍රාර්ථනා කිරීම. මාතලේ අගලවත්ත පාර අංක 4 දායක ඒ ගුණසේකර මහතා සමග දුරුවන් 2016 ඔක්තෝබර් 20 වෙනිදාට අභාව ප්‍රාප්ත වසර 5ක් පිරෙන එච්.ඩී. සෝමාවති ආදරණීය මාතාවට මේ ධර්ම දානමය කුසල අනුමෝදන් කර බවගමන නිවනින් සැකසෙන්නට පින් අනුමෝදන් කිරීම. එමෙන්න වික්‍රියා උපාසිකා මාතාව ජෝන් ඉදිරිසිංහ සුවදපාල කරුණාරත්න ස්ප්‍රින්ග් වැලි පට්ටිය කුඹුර W.K. වයලට් විතරන මහත්මිය උලංගමේ විශ්වවිද්‍යාලයේ සෝපාලයේ හේමලතා ආදී නියමිත ඥාතීන් පිළිපැමිණි. සුජීවත් සිටින ඒ ගුණසේකර මහතාගේ පවුලේ සමට සෙත් ප්‍රාර්ථනා කිරීම. කඩුගන්නාව හේනාවලන්ත කුස්සිතිස් පාණිවසේගේ කුඩි වණ්ඩාර මාලිකා ගුණසේකර සමට සෙත් ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම අපේ දේශිකයන් වහන්සේ සෙත් ප්‍රාර්ථනා කිරීම ආරම්භ කරගන්න. මාවමණ්ඩියේ ගෝඩකේන වත්තේ විසු සුසුදු නිවසේ පදිංචිව සිටි රංගනී පෙරේරා නායකතුමිය අවුරුදු 72ක් කාලවලදා වියමරවල යන්නට යෙදුණි. මෑණියන්ට පින් ප්‍රාර්ථනා කරමින් පසු භවයේ සුදුගාමී වේවා කියා ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් කිරීමද අසනීපතත්වයෙන් පසුවන පියාණන් වඩ අවුරුදු 80ක් වේ ඇති නායක දික්සන් පෙරේරා ශිල්පියාණන්ට විදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කිරීම ආරම්භ කරගන්නේ පුතා නලින් පෙරේරා ඇතුළු පවුලේ පිරිස විසින්. ඒ වගේම විහාරස්ථානයේ නිර්වේද සුනිල් බස්නායකත්වයෙන් රසක් තිබෙනවා. මාළවී සෙන්දනායක මහත්මිය අංක 17 විද්‍යාල පාර ගල්කිස්ස වී.ඒ. දයාකාන්ති මහත්මිය අංක 68 ටෙම්ප්ලස් පාර ගල්කිස්ස කුමාරී නෝතුංග මහත්මිය අංක 44 සමුද්‍රාසන්න පාර ගල්කිස්ස අද දවසේ විවිධවන්ත විහාරස්ථාන දායකත්වයෙන් දරනවා. ගල්කිස්ස සමුද්‍රාසන්න පාරේ කුමාරී නෝතුංග මහත්මිය ජීවිතයන් වන සුගතදාස කුලතුංග මාවීලාහි දෙවිය ඒ වගේම සුමිත් දේවප්‍රිය කුලතුංග සේනක ජයසිංහ චන්ද්‍ර කුමාර කුලතුංග රවීන්ද්‍රලා දිසානායක ඇතුළු දෙපාර්ශ්වයේ වියගිය ඥාති මිත්‍රාදීන්ට බෞද්ධ සූපත් නිවනින් සැලසෙන්නට පින් අනුමෝදන් කිරීම. සුජීවත් සිටින ඩී.කේ. දේවින්ද්‍ර කුමාරී කුලතුංග නර්මදා දොරලියපුර සහ අවුලේ සමග නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කිරීම. ශක්‍රදේව ප්‍රදාන දේව මණ්ඩලයේ ආශිර්වාදය ලැබේවා. ග්‍රහවල පදුරු දුක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ගල්කිස්සේ දුර්ශානී මහත්මියට නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම යෞවනී චන්ද්‍රසේකර මහත්මිය, විරාජ් චන්ද්‍රසේකර මහතාටද මේ භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබ උතුම් නිවනින් සැකසෙන්නට මේ පිළිකේ විභාගය සිත ප්‍රාර්ථනා කරනවා. 2021 වසරේ ශ්‍රී සුද්ධ ධර්මායතනයේ කටි පූජාවේ ප්‍රධාන දායකත්වයෙන් දරන බොරලස්කෝගේ පදිංචි සරත් සේනාරත්න මහතාට විදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කිරීම. මංජුලා සේනාරත්න මහත්මියට විදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අසනීප සියල්ලන් සුව වේවා කියා ප්‍රාර්ථනා කරනවා. නිර්මලී ජයසිංහ මහත්මිය, ජිතේන්ද්‍ර ප්‍රනාන්දු මහතා දුදරුවන්ට දෙසහෝදර සහෝදරයන් සිත ප්‍රතිකාරම් කරගැනීමේ ශාවලී ප්‍රනාන්දු මහත්මිය දායකත්වයෙන් දරනවා. තුන්වෙනි දායක අවුරුදු 50 උපන්දිනයේ යෙදෙන දීප්ති ජයසිංහ සහ මනුති ජයසිංහ ඇතුළු පවුලේ සියලු දෙනාට විදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා
करना ये दायित्व है तेरा गीते प्रणाम माता है दुर्गवान दास प्रणाम शामिल करेगा है देश के विदेश के सहोदर सहोदरियां श्रवण करना में मिलावे इसी योजना में मानव निहादी ಇದು ನಿರೋಗಿ ಸೂಚಿತ ಜೀವನ ಪ್ರಾರ್ಥನಾ अक्टूबर 2019 पासरा संपूर्ण बड़े श्रीयंत गेट का जैसे महात्म्य हाँ रोहित जैन जैसे माता के अभाव में सी पत्थर में निर्माण सुए लगा के नहीं बैठे नेता प्रधान ने कुछ ले विवाह के अमर का पीड़न कर नवंबर हाय प्रधान दिनाज 20 से अभाव प्राप्त वाले ये उचित प्रासादिक की इस माता बड़े पद्मवे सुतिगामी देवान में पीड़न बोधन मणिकरी संसेवा की प्रार्थना करने दायित्वदार ने कार्यक्रम की इस माता जी ने देना दायित्वदार ने अंगुलान लौटी ये अभिहार स्थान दायित्व हाँ वन दिले भी मंत्र दायित्व then पुण्यन मोदनाव अवसर स्वामी के पास अपने निवेदित महात्मा के वो दायित्वदार ने भी उनके ये आरंभ पहले करने के दोना ये दायित्व जरूर की मध्यम देना का निवेश से बनाए सूत्र में देना मत एक जोड़ा इन्वेस्ट करता लगा करता ऊपर संभाल दरमियान अभी देवियां का अनुमोदन करूँ मेरी अनुमोदन को देवियों अभी आरक्षा करवा देवियों अमाम निवेदित सरसेवा क्या प्रार्थना करो एवं ही माता दान नाम की लोगी ये पर लोग या वो हम देना के बारे में मेरी हार परंपरा है अपने हम देना नामी ये पर लोग नाम की कर अपने की बदल महासागर के करने की नाम देवा पुनः सेवा ज्ञाति प्रार्थना दोगी निवेदित सरसेवा क्या प्रार्थना करो एवं ही पिन बात में आदरणीय पिन का सिद्ध करने लोग क्या दान निवेदा देते थे आवाज़ अनुशासन करने खाटी करने के लिए राजनीति से लेकर पारे निहार आदि व्यक्ति अपने वर्ग के आदर अबे सुमनंद लोग हम दुर्वान मोहन से अधिक गौरवीय महासागर आकेगा दायित्व के जरूरी मध्य दिनाट अबे आदरणीय देवों में दूसरे सहोदर सहोदरियां का दिन दुर्वान संस्थादे सभा में तुमने कार्य मंत्री भी मध्य दिनाट में भी निकाल कार्य के सेवा करने के सूर्य हमारे कार्य के दिन दिन स्थान सेवा यह वक्त सिद्ध सिद्धमान पतन प्रतिमान तो वासनावंत जीवित केवल नियमित सरसे तथा एक करना एक देवा वासना देवा क्या प्रार्थना करो तेरे देखो आकाशक्ता चुम्मठा देवा नागा महिंदिका पुण्यंतनो विद्वा चिरंतकं तिलोक शासनम आकाशक्ता चुम्मठा देवा नागा महिंदिका पुण्यंतनो विद्वा चिरंतकं सुदेशनम आकाशक्ता चुम्मठा देवा नागा महिंदिका पुण्यंतनो विद्वा चिरंतकं सुदां सदाति साधु ऐतिहासिक गलतिस टेम्पल पारी सुगत लामाय पुलिसित एवं विशिष्ट दिशा व्यक्ति ओदा सदाहंतहर विकासिक समगामीव महानगर जातिक अध्यापनालय सहकार अध्यापनाध्यक्ष प्रथमानंद श्री धर्माराम पुराण व्यवस्थानी ग्रहाधिकारी विचित्रतात्मक राजकीय पंडित शास्त्रपति पूज्यपाद कोटनंदे पुण्यानंद नायक स्वामी वහන්සේ वහන්සේ සිදු කරන ශාස්ත්‍රීය සමාජීය විවර සිදු කරන්නට තවදුරටත් නිරුක් නිරෝගී ජීවනයේ සේවායි අපි සාදු කියා ප්‍රාර්ථනා කරනවා. साधु साधु साधु